නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපකං බ්‍රාහ්මන ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහු දුක්ඛං බහෝ පායාසං මන්තාය බුද්ධබ්බං කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ති ජාතස්ස අමරණන්ති තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, තුන් ලෝකාග්‍ර වූ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධ රාජ්‍යයට පැමිණිලා තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ සක්කාතෝ සාන්දිට්ඨිකෝ යතුම් ලෝතුරු සද්ධර්මය ලෝකයා කෙරෙහි පතර මහා කරුණාවෙන් ලෝක සත්වය හැමේ දේශනා කරන්නට දුනා. එසේ ගම් දනව සිසාරා වැඩම කරමින් ලෝකවාසී සත්වයන්ට ධර්ම දේශනා කරමින් අප්‍රමාණ සත්‍යෝ සුගති මඟ නිවන් මඟ යොදවන්නට යෙදුනා. අප්‍රමාණ සත්වයන්ට ලෝතුරු සාන්ති නිර්වාණ ධර්මය අවබෝධ කරවන්නට යෙදුනා. පන්සාලිස් වසරක් මුළුල්ලෙහි උතුම් බුද්ධ කෘත්‍ය සිද්ධ කරමින් ලෝකාර්ථ චරී වෙදුනා වූ තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ සද්ධර්ම රත්නයේන සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතින සූත්‍ර ධර්මයක් තමයි අද දේශනාව සඳහා මාතෘකා කරන්නට දුනේ. මේ සූත්‍රය හඳුන්වන්නේ පින්නතුනි අරක සූත්‍රය කියලා. ඒ භාග්‍යවත් වූ දස බලධාරී සර්වඥන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා, මහණෙනි, නුඹලාට මම පෙර වූවක් කියන්නම්, අතීතයේ වුණු සිදුවීමක් කියන්නම් කියලා ඒක මනාකොට මෙනෙහි කරන්න, ශ්‍රවණය කරන්නටයි කියලා දේශනා කරා. භික්ෂුන් වහන්සේලා එසේ ස්වාමීනි කියලා පිළිතුරු දුන්නන් පස්සේ භාග්‍යතුන් වහන්සේ අතීත කතා ප්‍රවෘත්තිය දේශනා කරන්නට දුනා. ඒ මොකද්ද පින්නතුනි? මීට බොහෝ පෙර අතීතයේ ඉඳලා තියෙනවා ශාස්ත්‍රෝ කෙනෙක්, කර්මවාදී, ක්‍රියාවාදී. ඒ කියන්නේ කර්මඵල කර්ම විශ්වාස ඇති කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය තුල පිහිටලා කුසල ධර්මයෙන් යෙදුනා වූ තව බොහෝ ශ්‍රාවකයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරපු කර්මවාදී ක්‍රියාවාදී ශාස්ත්‍රෝ කෙනෙක් හිටියා. ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ නම තමයි අරක. ඒ අරක කියන ශාස්ත්‍රඥ වහන්සේ අනුගමනය කරපු ශිෂ්‍ය බොහෝ ප්‍රමාණයක් හිටියා. දහස් ගාණක් ශිෂ්‍යෝ හිටියා. උන්වහන්සේ තමන්ගේ ශිෂ්‍යයන්ට අප්‍රමාදීව කුසල කරන්න, බ්‍රහ්මචර්ය හැසිරෙන්නට කියලා නිරන්තරයෙන් අනුශාසනා කරනවා. එහෙම අනුශාසනා කරලා මෙත්තා, කරුණා, මුදිත, උපේක්ඛා ආදී සතර බ්‍රහ්ම විහරණයන් වඩන ආකාරය පෙන්වා දීලා ඒ බ්‍රහ්ම විහාරයන් තුළින් ධ්‍යාන සමාපatti පදවා ගන්නට, ඒ වගේම කසිනාදී භාවනා තුළින් අෂ්ට සමාපatti ආදී පදවා ගන්නට මාර්ගය පෙන්වලා දෙනවා. එහෙම කරලා බොහෝ දිනකට රූපාවචර අරූපාවචර ධ්‍යානයන් උපදවා ගන්නට, ඒ ධ්‍යානය නොපිරිහි වාසය කරන්නට කියලා දෙනවා. ඉතින් ඒ කාලේ තිබුණේ මේ විදිහට ධ්‍යාන උපදවාගෙන කලුරිය කරලා බ්‍රහ්ම ලෝක පරායන වෙන එක. ඒ බ්‍රහ්ම ලෝකේ නිට්ටයයි නීතයයි කියන සංකල්පය තමයි ඒ කාලේ තිබුණේ. නමුත් කර්මඵල විශ්වාසය තින් නිසා අකුසලයන්ගෙන් නෙන්නලා මේ විදිහට දස කුසලයන්ගේ වගේම උසස් කුසලයන්ගේ මහත්ගත කුසලයන්ගේ යෙදিলা ධ්‍යාන සමාපත්තියෙන් උපදවාගෙන යාවාසය කරා.
ඉතින් මේ අරක ශාස්ත්‍රඥ වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට නිරන්තරයෙන් අනුශාසනා කළේ කොහොමද? බ්‍රාහ්මණවරුනි, මේ මිනිස්යාගේ අවශ්‍ය බොහෝම අල්පයි. පරිත්තයි. මේ ඉක්මනින් නැති වෙලා යන්නට පුළුවන්. බොහොම කෙටි කාලයක් තමයි ජීවත් වෙන්නට තියෙන්නේ. මේක නුවණින් මානසිකාර්ය කරලා නුවණින් අවබෝධ කරගන්න ඕන එකක්. එහෙම නැත්නම් මේ අවශ්‍ය කෙටි ස්වල්පය කියලා වචනින් කිව්ව පමණින්ම ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේක නුවණින් අවබෝධ කරගන්න ඕන දෙයක්. එහෙම නුවණින් මේක තේරුම් අරගෙන කුසල ධර්මයන්ගේ හැසිරෙන්න, බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නට මේ උපන්න සත්‍යයට නැමරීමක් නම් ඇත්තේ නැහැ කියන එක තමයි නිරන්තරයෙන් උන්වහන්සේ අනුශාසනා කරේ. මාත්‍රකා කරන්න දුන් සූත්‍ර පාඨය අදහස් වෙන්නේ ඒකයි පින්නතුනි. මේ විදිහට Taman ශ්‍රාවකයන්ට අනුශාසනා කරද්දී එයාට නිරන්තරයෙන් කිව්වා මේ මනුස්සයාගේ අවශ්‍ය බොහෝම අල්පයි. පරිත්තයි. මේක ඉක්මනින් නැති වෙලා යන්න පුළුවන්. ටික කාලයක් ජීවත් වෙන්න තියෙන්නේ. උපන් හැම කෙනෙක්ම මරණයටපත් වෙනවා. ඒ නිසා නිරන්තරයෙන් මේ අවශ්‍ය කෙටි කියන එක නිතර පෙන්වා දුන්නා. මනුස්සයාගේ අවශ්‍ය කෙටි කියන එක සල්පයක් ජීවත් වෙන්න තියෙනවා කියන එක විවිධාකාර උපමානුසාරයෙන් තමන්ගේ ශ්‍රාවකයන්ට තහවුරු කරන්න පැහැදිලි කරන්න උත්සාහ කරා. හේතුව තමන්ට ජීවත් වෙන්න තියෙන බොහොම කෙටි කාලයක් නේ. තව නොබෝ කාලයකින් නොබෝ මොහොතකින් නැත්තම් ස්වල්ප මොහොතකින් තමන්ගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. එහෙම කියලා හිතාගෙන කටයුතු කරොත් එහෙම හිතනවා නම් වෙනති નિરાයසයෙන්ම අකුසල ධර්මයෙන් වෙන් වෙලා කුසල ධර්මයෙන් තුන හැසිරෙන්න අපට අපේ සිත් යොමු වෙනවා. හේතුව ධර්මානුකූලව හිතන කෙනෙකුට සද්ධර්මයන්ව ජීවත් වෙන උත්සාහ කරන කෙනෙක් දන්නවා බුදුරජාන් වහන්සේලාත් පෙන්වලා දීලා තියෙනවා අකුසල ධර්මයන් කරපු කෙනෙක් ඒ අකුසල ධර්මයෙන් හේතුවෙන් සතර අපාය උප්පත්ති වැටිලා බොහෝ දුකකට පත් වෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේ වගේම කර්මවාදී ක්‍රියාවාදී ශාස්ත්‍රවල දන්නවා පාප ධර්මයක් කරොත් එහෙම අකුසල ධර්මයක් කරොත් එහෙම අපාය උපදින්න සිද්ධ වෙනවා කියන කාරණය. ඒ වගේම සුචිරතවත් හැසිරුණොත් කුසල ධර්ම සිද්ධ කරොත් පිරිසුදු බ්‍රහ්මචාරයේ හැසිරුණොත් එහෙම ඒ ඇයට සුගති යන්න පුළුවන්, දිව්‍ය ලෝක යන්නට පුළුවන්, බ්‍රහ්ම ලෝක යන්න පුළුවන් කියන එක ඒ ඇය දන්නවා. එනිසා මේ අකුසලයන්ගෙන් වෙන් වෙලා කුසලයන්ගේ වාසය කරන්න කියන එක නිරන්තරයෙන් අනුශාසනා කරා. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ කිසිම සත්‍යයක් කවදාකවත් මේ ලෝභ, දේශ, මෝහ ආදී අකුසලයන් නිසා සුගති උපදින්නේ නැහැ කියලා. ලෝභ, දේශ, මෝහ කියලා කියන්නේ අකුසල මූල. අකුසල මූලේ මුල් වෙලා සිද්ධ වෙන්නා වූ අකුසල කර්ම, අකුසල චේතනාවන් හේතු වෙන පින්නතිනි අපාය උප්පත්තිය ගෙන දෙන්නට. ප්‍රතිසන්දි වශයෙන් අපාය උප්පත්තිය ගෙන දෙන තරම් ප්‍රබල වූ අකුසල කර්මයන් අපාය උප්පත්තිය ගෙන දෙනවා. මේ අපායන්ගෙන් සමහර විට නිරේ වෙන්නට පුළුවන්, പ്രേත ලෝක වෙන්න පුළුවන්, තිරිසන් යෝනිට වෙන්න පුළුවන්, අසුරණිකාය වෙන්නට පුළුවන්, අපායික අසුරයන් අතර වෙන්නට පුළුවන්. එහෙම සතර විපත්ති ලැබලා අනේක දුක් දුන්නස් විඳින්නට සිද්ධ වෙනවා. තීව්‍රව කටුකු අමනාපු අමහිරෝ අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා. අපායන්ගේ දුක්වල ස්වභාවය පිළිබඳව පින්තුන් නොඑක් සූත්‍ර දේශනා වලින් අහලා ඇති. ඒ වගේම අවශේෂ කර්ම වශයෙන්ුත් යම් කෙනෙක් සුගති උපන්නත් අපාය දුක් විඳලා කුසල කර්මයක් ඉදිරිපත් වෙලා සුගති උපන්නත් අර පෙර කරන ලද අකුසල කර්මෙන් විපාක වශයෙන් ඒවා ඉදිරිපත් වෙලා ප්‍රවෘත්ති විපාක වශයෙන් දුක් ගැන දෙන්නට පුළුවන්. ඒ නිසා මේ අකුසලයන් කියන ඒවා ප්‍රතිසන්දි වශයෙන් සතර විපත්ති ලැබලා දුක් ගැන දෙනවා වගේම සුගති උපන්නත් ප්‍රවෘත්ති විපාක වශයෙන් අප්‍රමාණ දුක් ගැන දෙන්නට මේවා හේතු වෙනවා. ඒ නිසා අකුසලයන්ගෙන් වෙන් වෙලා කුසල ධර්මයන් තුන හැසිරෙන එක නුවණැත්තන් විසින් සිද්ධ කර ගන්නට ඕන. මේ දුකට අකමැති, දුකට කැමති නොවන, දුක පිළිකුල් කරන ඥානවන්තින් විසින්, පුද්ගලයන් විසින් එහෙනම් දුකට හේතු වන්නා වූ, දුක ඇති කරන්නා වූ, දුක උපදවන්නා වූ මේ අකුසල ධර්මයෙන් වෙන් වෙලා
සැපේ පිණිස පවතින සෝයේ පිණිස පවතින ඒ කුසල සංඛ්‍යාත ධර්මයන් කුසල ධර්මයන් තුළ තමන්ගේ සිත පිහිටුවා ගන්නට උත්සාහ කරන්නට ඕන. තමන්ගේ සිත ඒ සඳහා යොදවන්නට ඕන. කුසල ධර්මයන් තුළ සිත පිහිටවන්නට අපිට වීරිය ඇති කර ගන්නට අප්‍රමාදී භාවය ඇති කර ගන්නට උත්සාහය ඇති කර ගන්නට නම් මේ අපේ ජීවිතය ගැන ප්‍රත්‍යක්ෂා කරන එක වැදගත් වෙනවා. කෙනෙක් බොහෝ කාලයක් ජීවත් වෙනවා වගේ හිතාන හිටියොත් එහෙම ඔහු අප්‍රමාදී වෙන්නේ නැහැ. ප්‍රමාදී ධර්මයන් තුළ හැසිරෙනවා. හිතන්න කෙනෙක් මේ ජීවිතය බොහොම ටික කාලයක් ජීවත් වෙන්න තියෙන්නේ. අවශ්‍ය බොහොම අල්පයිනේ දික්මනින් ගෙවිල යනවා නේද? එනිසා මේ ලබාගත් උතුම් ජීවිතය උතුම් මනුසාත් භාවය අවසන් වෙනට කලින් ඒක නැති වෙලා යන්න කලින් මරණයටපත් වෙන්න කලින් මම බොහෝ කුසලයන් කර ගන්නට ඕන. උතුම් කුසලයන් සම්පාදනය කරන්නට ඕන කියලා සිහිවත් වෙනවා සිතනවා. එහෙම ජීවිත අල්පයි පරිත්‍යාග කියලා මනසිකාරය කරනකොට තමන්ගේ සිත කුසලයන් තුළ යොදවා ගන්නට පහසු වෙනවා. ඒ සඳහා වීරිය ඇති කර ගන්නට පුළුවන්කම තියෙනවා. අප්‍රමාදීව හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. හිතන්න අකුසල ධර්මයක් කර කරින් අවස්ථාවක එහෙම නැතිනම් පංච දුස්චරිතයන්ගේ හරි දස අකුසල ධර්මයන්ගේ හරි හැසිරෙන අවස්ථාවක ඉදිරින් අවස්ථාවක මරණයටපත් වුණොත් මොකද සිද්ධ වෙන්නේ? ඒකාන්තයෙන්ම සතර පායෙන් එක උප්පත්ති ලැබන්න සිද්ධ වෙනවනේ. අපි කැමති වුණත් අකමැති වුණත් කර්මයේ විපාක ඒ විදිහට ලැබෙනවා. කම්මස්ස කෝමී කම්ම දායාදෝ කම්ම යෝනී කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. ඒක කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අකුසල කර්මයක යෙදෙන අවස්ථාවක කායික වශයෙන් ත්‍රිවිධ කාය දුස්චරිතයක හෝ වාචික වශයෙන් චතුර්විධ වාච දුස්චරිතයක හෝ මානසික වශයෙන් ත්‍රිවිධ මනෝ දුස්චරිතයක හෝ යෙදෙන අවස්ථාවක ඒ අකුසලයන්ගෙන් අකුසල චේතනාවන් සිතෙහි තියෙන අවස්ථාවක මරණය සිද්ධ වුණොත් එහේ ඒකාන්තයෙන් උපදින්නේ අපායකින් එකක. ඒ උපත් ලැබුවොත් එහෙම අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා කියන එක වෙනතුන් අහලා තියෙනවා. ඒ සඳහා දේවදූත සූත්‍රයගේ සූත්‍ර කියවලා බලන්න පුළුවන්. ප්‍රේතීන් විඳින දුක් ගැන දැනගන්න ප්‍රේත වස්තු ප්‍රකරණය කියවලා බලන්න පුළුවන්. ප්‍රේත වස්තු වර්ණාව කියලා බලන්න පුළුවන්. ඊට අමතරව අපිටම පේන්නේ තියෙන අපායක්නේ තිරිසන් අපාය, තිරිසන් සත්ත්ව විඳිනා දුක් කැහැට ආදිය බලලා ප්‍රත්‍යක්ෂා කරලා මේ දුකෙන් ඉතින් දුක් පිළිබඳ යම් වැටහීමක් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ අපා දුකට අකමැති අනේක දුක් දුම්නස් විඳින්න අකමැති ඥානවන්තින් වෙන කරන්න ඕන අප්‍රමාදීව කුසල ධර්මයෙන් හැසිරෙන්න. අප්‍රමාදීව කුසල ධර්මයෙන් හැසිරීම සඳහා උපකාරී වෙන පින්තුනි අපේ ජීවිතයේ බොහොම ටික කාලයක් ජීවත් වෙන්න තියෙන්නේ. මේක අවශ්‍ය ඉක්මනින් ගෙවිලා යනවා. බොහොම පරිත්තයි. ඒ නිසා අපි කුසල කරන්න ඕන එක නැවත නැවත මනසිකාරය කරන එක. තව ආකාරයෙන් කිව්වොත් එහෙම වර්ණානුස්සති භාවනාවේ යෙදෙන එක, තමන්ගේ සිත පිහිටවන එක. ඒ තුලින් අපිට නැවත නැවත මෙහෙම හිතනකොට අනේ මගේ ජීවිතයට ටික කාලයක් ජීවත් වෙන්න තියෙන්නේ. තව ටික කාලයක් කියලා කියන්නේ අඩුම තරමේ ඊළඟ මොහොත දක්වාවත් මගේ අවශ්‍ය පවතී දන්නේ නැහැ. ඉහළට ගත හුස්ම ටික පහළට හෙළනකම් තමන්ගේ ජීවිතේ පවතී දන්නේ නැහැ කියලා ඒ විදිහට හිතනවා නම් මේ අවශ්‍ය වේගින් ගෙවිල යනවා නේද කියලා හිතනවා නම් තමයි සංවේගයක් ඇති වෙනවා. සංවේගයක් ඇති කරගෙන මේ කුසල ධර්මයන්ට හැසිරෙන්න පුළුවන්. ඉතින් මේ අරක සාස්ත්‍රුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ගේ සිත් තුළ ඒ සංවේගය ඇති කිරීම සඳහා සංවේගය ඇති කරලා කුසලයේ උත්සාහවත් කිරීම සඳහා නොයෙක් උපමානුසාරයෙන් මේ ජීවිතයේ ස්වභාවය පිළිබඳව මේ අවශ්‍යකමෙන් ගෙවල යන ආකාරය පිළිබඳව හේතු ගන්නට දුනා කරුණ කාරණා පැහැදිලි කරන්නට දුනා. එවැනි උපමා කීපයක් අනුසාරයෙන් පෙන්වා දුන්න එකක් තමයි පින්නතුනි. උන්වහන්සේ කියනවා අපි මේවා කලින් අහලා තියෙනවා. පින්නතුන් දන්නවනේ ඔය සීත ඍතු හැම උදේ කාලෙට තනකොළවල අග තියෙනවා පිනිබින්දු. හිරු රශ්මි වැටෙනකොට මොකද මේ පිනිබින්දු වලට වෙන්නේ? මේවා ශනියකින් අතුරුදහන් වෙලා යනවා. නබෝ වේලාවකින් අතුරුදහන් වෙලා යනවා. ඉතින් කියනවා බ්‍රාහ්මණවරුනි මේ උදෑසන තියෙන තනකොළවල අග තියෙන පිනිබින්දු හිරු රශ්මි වැටෙනකොටම ශනියකින් අතුරුදහන් වෙලා
නැති වෙලා යනවා වගේ මේ මිනිස්යාගේ අවශ්‍යත් බොහොම පරිත්තයි. ටික කාලෙයි තියෙන්නේ සැනයකින් නැති වෙලා යනවා. ඒක නුවණින් මනසිකාරය කරලා තමන්ගේ හිතට කාවද්දලා තේරුම් ගන්නට ඕන. මේ විදිහට තමයි අපේ ජීවිතයත් සිද්ධ වෙන්නේ. හිරු රශ්මිය වැටෙනකොට පිනිබින්දු අතුරුදහන් වෙලා ගියා වගේ යම් කිසි මොහොතක මේ මරණය කියන එක අපේ හිස මත පතිත වෙනවා. මරණය කියන එක හිස මත පතිතුනහම ඒකාන්තයෙන් මේ මනුස්ස ජීවිතය අපිට නැති වෙනවා. අවසන් වෙනවා. එහෙම නැත්නම් එහෙම අපිට මේ කුසලයන් කරගන්න අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. සමහර විට මේ අවසන් මනුස්සාත්ම භාවය වුණොත් එහෙම නැවත මනුස්සාත්ම භාවයක් ලබන්න බැරි වුණොත් සතර අපායේ ගොපන්නොත් එහෙම අය කොහොමද කුසල කරගන්නේ? එනිසා මේ ජීවිතය නැති වෙනට කලින් මේ ජීවිතය අවසන් වෙනට කලින් හැම මොහොතේම කුසල ධර්මයෙන් හැසිරෙන්න. දස කුසල ධර්මයෙන් හැසිරෙන්න. බ්‍රහ්මචර්යය ආරක්ෂා කරගන්නටයි කියලා අනුශාසනා කරන්න යෙදුනා, පෙන්වා දෙන්න යෙදුනා. තවත් උපමාවක් අනුසාරයෙන් පෙන්වා දෙන්න යෙදුනා. රළු වැස්සක් වහින වෙලාවක, ඒ කියන්නේ ටිකක් තද වැස්සක් වහින වෙලාවක ඒ වැහි බින්දු වැටෙනකොට අර වතුර එකරාසි වෙච්ච තැන්වල දී බුබුල් හට ගන්නවා. මේක අපි කවුරුත් දැකලා තියෙන සිද්ධියක්. මේ දී බුබුල පින්නතුනි බොහෝ වෙලාවක් තියෙන්නේ නැහැ. ටික වෙලාවකින් බින්දලා යනවා. සුළු මොහොතකින් බින්දලා යනවා. එක වැහි බින්දුවක් නිසා හටගත දී බුබුල ඊළඟ වැහි බින්දුව වැටෙනකොටම බින්දලා යන්න පුළුවන්. ඊට ආශනයකින් නැති වෙනවා. ඒ වගේ තමයි පින්නතුනි මේ අපගේ ජීවිතයත් ආයුෂයත් ස්වල්පයි. අර වැහි බින්දුව ස්වල්ප වේලාවක් තියෙන වගේ තමයි ජීවිතයත් තියෙන ස්වල්ප වේලාවයි. පරිත්තයි. ඊට ලඝුයි. ඒ වගේ මේ ජීවිතය බොහෝ දුක් සහගතයි. සපවත් මේකක් නෙමෙයි. එනිසා මේක නුවණින් තේරුම් අරගෙන ප්‍රඥාවෙන් තේරුම් අරගෙන කුසල ධර්මයෙන් හැසිරෙන්නට අප්‍රමාද හැසිරෙන්නටයි කියලා දා අරක සාතුරුන් වහන්සේ තමගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරා. එක වැහි බින්දුවක් නිසා හටගත් දී බුබුල ඊළඟ වැහි බින්දුව වැටෙනකොට බිඳලා යන්න පුළුවන්. පෙර කරන ලද කුසල ධර්මයක් නිසා අපිට මේ මනුස්සාත්ම භාවය ලැබිලා තියෙනවා. නමුත් මේ මනුස්සාත්ම භාවය ලැබුණ අවශ්‍ය නැතිවීමෙන් හෝ අවශ්‍ය අවසන් වීමෙන් හෝ කර්ම අවසන් වීමෙන් හෝ එහෙම නැතිනම් පෙරම කරන ලද බලවත් අකුසල කර්මයක් හිස මත කඩා වැටීම නිසා හෝ මේ මරණය සිද්ධ වෙන්නට පුළුවන්. ජීවිතය හැම වෙන්නට පුළුවන්. හරියට අර වැහි බින්දුවක් ශරණයකින් නැති වෙලා යනවා වගේ මේ ජීවිතය වහා නැති වෙලා යන්න පුළුවන්. නිසා ජීවත් වෙන තියෙන බොහොම කෙටි කාලයක්, ස්වල්ප වේලාවක්. පරිත්තයි, ලඝුයි. ඒ වගේ මේ ජීවත් වෙන කාලය තුළ බොහෝ දුක් ගැහැර විඳින්න සිද්ධ වෙනවා. මොනවද විඳින්න වෙන දුක්? ජීවිතය පවත්වා ගැනීමට නම් අපිට ආහාර පාන ආදී අවශ්‍ය වෙනවා. වස්ත්‍ර අවශ්‍ය වෙනවා. නිවාස අවශ්‍ය වෙනවා. මේ උපදවා ගන්නට නම් ඒ සඳහා වෙහෙස වෙන්නට අවශ්‍යයි. ධනෙ උපදවා ගන්නට අවශ්‍ය වෙනවා. ඒ ද්‍රව්‍ය සම්පාදනය කරන්නට අවශ්‍ය වෙනවා. ඒවා නිකම් පහළ වෙන්නේ නැහැනේ. ඒ සඳහා උදෑසන ඉඳලා හවස් වෙනකම් රාත්‍රී වෙනකම්ම කය වචනේ වෙහෙසවන්න සිද්ධ වෙනවා. දුක් විඳින්න සිද්ධ වෙනවා. පෙර ජීවිතවල බොහෝ කුසලයන් කරලා තිබ්බ අය, දාන ආදී කුසලයන් කරලා තිබ්බ අයට නම් වැඩි උත්සාහකින්තර ඒවා උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් පෙර දන් දීම ආදී කුසලයන් අඩුවෙන් කරපු අයට ඒවා මේ ජීවිතයේ පහසුවෙන් ලැබෙන්නේ නැහැ. ඒ උපදවා ගැනීම සඳහා බොහෝ සෙයින් දුක්ඛම් කටළු විඳින්න සිද්ධ වෙනවා. දිවා රාත්‍රී මුළුල්ලේ සමහරට වැඩ කටයුතු සිද්ධ කරන්න වෙනවා. ඉතින් මේ ජීවිතය පවත්වා ගන්නට මේ විදිහේ ප්‍රත්‍යයෙන් උපදවා ගන්නට බොහෝ දුකක් විඳින්න සිද්ධ වෙනවා. ඒ අතරදී නොඑක් ලෙඩ රෝග හට ගන්නවා. ඒ ලෙඩ රෝග හැදුනහම ඒව සුවපත් කරගන්නට බෙහෙත් කරගන්න ඕන. ඒ සඳහා ධනෙ අවශ්‍ය වෙනවා. වෛද්‍යවරුන් හොයාගෙන යන්න වෙනවා. ප්‍රතිකාර ලබන්න වෙනවා. මේ ලෙඩ රෝග හැදෙන එකත් දුකක්. ඒව සුවපත් කරගන්න උනහමත් මහා වෙහෙසක් දරන්න වෙන එකත් දුකක්. මේ විදිහට ජීවත් වෙනකොට උපන් දවසේ ඉඳලා මරණ මොහොත දක්වාම නොයෙක් දුක් කම්කටොළු විඳින්න සිද්ධ වෙනා මේ මනුස්ස ජීවිතයේදී සුගති සංඛ්‍යාතෝ මේ මනුස්ස ජීවිතයේදී ඒ වගේ දුක් විඳින්න සිද්ධ වෙනවන්නේ.
ඉතින් බොහෝ කුසලයන් කරගෙන දිව්‍ය ලෝක ආදී උපන්න අයට නම් ඒබඳු දුකක් ඇත්තේ නැහැ. නමුත් මනුස්ස ජීවිතය කියන්නේ සුගතියක් වුණත් එහි බොහෝ දුක්ඛම කරලු විඳින සිද්ධ වෙන තැනක්. තවත් බොහෝ දුක් තියෙනවනේ. ප්‍රියාංගෙන් ඇඟීමේ දුක්, අප්‍රියං හා එක්වීමේ දුක්, Taman සිතන පතන දේවල් නොලැබීමේ දුක්, මේ ආදී දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ බඳු දුක් සහගත මේ ජීවිතය ටික කාලයකින් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේක තේරුම් අරගෙන කුසල කරන්න අප්‍රමාදීව හැසිරෙන්න, බ්‍රහ්මචර්යාවේ ආරක්ෂා කරන් බ්‍රහ්මචර්යය හැසිරෙන්න කියලා ඉදාරක සාස්ත්‍රණ වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කන්ට දුනා, පෙන්වා දෙන්න දුනා. තවත් උපමා කනුසාරයෙන් ඒ කාරණේ පැහැදිලි කරන්න දුනා, තහවුරු කරන්න දුනා. ඒ කොහොමද? අපි දණ්ඩක් අරගෙන දී ඉරක් අඳිනකොට ඒ ඉර පින්නදින සැනකින් නැති වෙලා යනවා. ඇඳගෙන යනකොට පිටිපස්සෙන් ඒක නැවත නැති වීගෙන යනවා. ඒක ස්ථිරව පවතින්නේ නැහැ. දී අඳින ඉරක් ඒ අඳින පමාවෙන් අතුරුදහන් වල යනවා, නැති වෙලා යනවා. ඒ වගේ හිතන්න කියනවා එතරම් කෙටි කාලයක් තමයි මේ ජීවිතේ තියෙන්නේ. දණ්ඩකෙන් දී ඇඳ ඉරක් තරම් කෙටි කාලයක් ඇතුළතදී මේ ජීවිතය අපට නැති වෙලා යන්න පුළුවන්, අහිමි වෙලා යන්න පුළුවන්. බොහොම කෙටි කාලයක් තින්නේ. ඒ වගේ මේක දුක් සහගතයි. ඒ නිසා අප්‍රමාදී වෙන්න, කුසල ධර්මයෙන් හැසිරෙන්න, බ්‍රහ්මචර්ය හැසිරෙන්න කියලා අරක සාතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පෙන්වා දෙන්න දුනා, දේශනා කරන්න දුනා. මෙහෙම ජීවිතය අල්පයි, පරිත්තයි, දුක් සහගතයි කියලා නැවත නැවත කියන්න හේතු වුණේ පින්නතුනි. ඒක නැවත නැවත කියනකොට, නැවත නැවත අහනකොට, ඒ අනුව නැවත නැවත ප්‍රත්‍යක්ෂා කරනකොට අපේ සිහිය දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම අප්‍රමාදීව හැසිරෙන්න පුළුවන්. යම් කෙලෙස් ධර්මයන් නිසා ප්‍රමාදී වෙනවා නම් අන්නේ කෙලෙස් ධර්මයන් අඩු කරගෙන, යටපත් කරගෙන අප්‍රමාදීව දස කුසලයේ හැසිරෙන්න පුළුවන්. කාමාච කුසලයන් ඉක්මා ගියපු මහත්ගත කුසලයන් තුළ තමන්ගේ සිත පිහිටුවා ගන්න පුළුවන්. හේතුව තමයි සැනයකින් මේ ජීවිතේ නැතුණොත් මේ කුසලයන් අපිට කරන්න වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ අපේ ජීවිතය අපට අහිමි වෙයිද කියලා. කොයි මොහොතක, කොයි තැනකදී, කවර හේතුවක් නිසා, කොමන ආකාරයකින් මේක සිද්ධ වෙනවද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ ජීවිතයේ පරිත්තයි ටික කාලයක් ජීවත් වෙන්න තියෙන්නේ කියන එක නැවත නැවත හිතන්න ඕන. දීෙහි දණ්ඩකින් ඇඳි ඉරක් සැනකින් නැති වෙලා යනවා වගේ සැනකින් මේ ජීවිතය අපට හිමින්න පුළුවන්. ඒකට බොහෝ කාලයක් ගත වෙන්නේ නැහැ පින්නතුනි. තප්පර ගානක් තරම් කාලයක්වත් ගත වෙන්නේ නැහැ. ඒක චිත්තක්ෂණයක කාලයක් විතරයි ගත වෙන්නේ. සත්‍ය වශයෙන් ගත්තොත් එහෙම සිතක් ඉපදලා සිතක් නිරුද්ධ වෙන කාලේ විතරයි මේ ජීවිතය අපට අහිමි වෙන්නට ගත වෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ බොහොම පරිත්තයි ටික කාලයක් ජීවත් වෙන්න තියෙන එක අපි නිතර මනසිකාරය කරන්න ඕන. එහෙම මනසිකාරය කරනකොට එදා අරග සාතුන් වහන්සේගේ අනුශාසනාව අහලා ඒ බ්‍රහ්මණවරු අප්‍රමාදීව බ්‍රහ්මචර්ය හැසිරලා මහත්ගත කුසලයන් උපදවාගෙන බ්‍රහ්ම ලෝක පරායන වුණා වගේ අපිට ලෝකතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ඕ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සමතිපස්සනා භාවනාවන් තුළ හැසිරලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන යාරි සත්‍ය අවබෝධ කරගෙන සදාට මේ සංසාර දුකට අත්මිදෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා කුසලයේ අප්‍රමාදීම සඳහා මේ ජීවිතය ගැන හිතන එක, ප්‍රත්‍යක්ෂා කරන එක, කෙටි කාලයක් නේද ජීවත් වෙන්න තියෙන්නේ කියලා නැවත නැවත මනසිකාරය කරන එක අත්‍යන්තයෙන්ම වැදගත් වෙනවා. තවත් උපමාවක් අනුසාරයෙන් අරක සාතුන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරන තමන්ගේ ශ්‍රාවකයන්ට පර්වත මුදුනකින් පටන් ගත්ත ගංගාවක් පින්නතුනි වේගෙන් පහළට ගලාගෙන එනවා. ඒ සැඩ පහර නොනැවති ගලාගෙන යනවා. ඒ සැඩ පහරට හසු වෙන ලී දඬු ආදී හැම දෙයක්ම සත්‍යයක් අහුරානේ සත්‍ය යමුද ගසාගෙන යනවා. තල්ලු කරගෙන පහළට ගමන් කරනවා. ඒ ගඟ නොනැවති ගමන් කරනවා. ඒ ගඟේ මොහොතක්වත් නැවැත්මක් ඇත්තේ නැහැ. නතර වීමක් ඇත්තේ නැහැ. සැඩ පහරක් සුළු මොහොතක්වත් දැන් මම නවතින්න ඕනේ කියලා නැවතීමක් ඇත්තේ නැහැ. ඒ වගේ තමයි පින්විතනි මේ උපන්න සත්‍යෝ නොනැවතීම මරණය කරා තමයි ගෙනියන්නේ. මරණය කරා තමයි ගමන් කරන්නේ. එහි නැවැත්මක් ඇත්තේ නැහැ. දැන් ටිකක් මහන්සි විවේක ගන්න ඕන කියලා නැවැත්මක් ඇත්තේ නැහැ. අපි
වැඩ රාජකාරියක් කරලා වැඩ කටයුත්තක් කරලා වෙහෙසුනාම දැන් ටිකක් මහන්සි අපි විවේක ගන්න ඕනේ කියලා අපි විවේක ගත්තට මේ ජීවිතයේ අවශ්‍ය කරවල වෙනවා කියන එක අවශ්‍ය ගෙවෙනවා කියන එක නැවතීමක් ඇත්තේ නැහැ. මරණය කරා ටිකින් ටික ගමන් කරනවා කියන එක නැවතීමක් ඇත්තේ නැහැ. ආයුෂ ෂේ වෙනවා කියන එක නැවතීමක් ඇත්තේ නැහැ. ඒක නොනැවතීම සිද්ධ වෙනවා. ඒක නැවැත්මක් ඇත්තේ නැහැ. හරියට නොනැවතී ගමන් කරන සැඩපහරක් වගේ. එනිසා හිතන්නට ඕන නැවත මේ මිනිස්යාගේ ජීවිතය ටික කාලයක් ජීවත් වෙන්න තියෙන්නේ. අවශ්‍ය අල්පයි පරිත්තයි බොහෝ දුක් සහගතයි මේ ජීවිතය. එනිසා කුසල ධර්මයෙන් හැසිරෙන අප්‍රමාදීව හැසිරෙන්න ඕන කියලා අරක සාතුරුන් වහන්සේ අනුශාසනා කරා. ඒ වගේ අපේ බුදුරජාණන් වහන්සේත් මේ සූත්‍ර ධර්මය පෙන්වා දෙමින් තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේට අනුශාසනා කරේ. එදා අරක සාතුරුන් වහන්සේ කිව්වා වගේ හිතන්න මේ ජීවිතයේ ටික කාලෙ ජීවත් වෙන්න තියෙන්නේ පරිත්තයි ලඝුයි කෙටි බොහෝ දුක් සහගතයි උපායාස සහගතයි. එනිසා ප්‍රමාදී වෙන්න කුසල ධර්මයන්ගේ බ්‍රහ්මචර්යය හැසිරෙන්න කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ තමගේ ශ්‍රාවකයන්ට දා මේ සූත්‍රය දේශනා කරමින් අනුශාසනා කරන්නට දුනා. ඊළඟ තවත් උපමා කනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ කාරණය පැහැදිලි කරනවා. එදාරක සාතුන් වහන්සේ ගත් උපමා අනුසාරයෙන් බලවත් පුරුෂයෙක් මුදේ නැගිටලා තමන්ගේ අර මුඛයට එකතු නව කුණු කෙල එකපාරම සෝරලා ඉවත් කරලා දානවා. බැහැර කරලා දානවා. ඒක චුට්ටක්වත් තියාගන්නේ නැහැ. මුඛයට එක්කුණු කුණු කෙල ඒවා තියාගන්නේ නැහැ. ටික වේලාවක් තියාගන්න ඕනේ කියලා. ඒ එකතු වෙච්ච ගමන් සැනකින් ඒවා කරලා බැහැරට දමනවා. ඒ වගේ සැනකින් මේ ජීවිතය අපට හිමෙන්න පුළුවන්. මනුස්සයගේ අවශ්‍ය ස්වල්පය පරිත්තයි බොහෝ දුක් සහගතයි බොහෝ පායාස සහගතයි. එනිසා මේක නුවණින් තේරුම් අරගෙන නුවණින් අවබෝධ කරගෙන දස කුසල සංඛ්‍යාත කුසල ධර්මෙන්ගේ ප්‍රමාදී හැසිරෙන්න. ලෞකිකෝද ලෝකෝත්තරෝද කුසලයන් දිනු කරගන්න ප්‍රමාදී හැසිරෙන්න. බ්‍රහ්මචර්යය ප්‍රමාදී හැසිරෙන්න කියලා අනුශාසනා කරන්ට දුනා, දේශනා කරන්ට දුනා, පෙන්වා දෙන්නට දුනා. ඒ වගේම පිළිතුරු තවත් උපමාවක් අනුසාරයෙන් මේ කාරණේ අරක සාතුරුන් වහන්සේ දා තමන්ගේ ශ්‍රාවකයන්ට පෙන්වා දුන්නා. කොහොමද? දවසක් මුළුල්ලෙහිම රත් වෙච්ච ගිනියම් වෙච්චි ලෝහ තැටියකට ලෝහයකට ලෝහ තහඩුවකට මස් වැදල්ලක් දැම්මොත් එහෙම ඒක ශනියකින් පිච්චිලා අඟුරු වෙලා යනවා. ඒ වගේ තමයි පින්තුනි මේ අපි ලබාගත් මනුස්ස ජීවිතය අවශ්‍ය ශනියකින් අපට නැති වෙලා යන්න පුළුවන්. කර්මය කියන ගිනට හසු වෙලා මේ ජීවිතය අපට හිමිලා යන්න පුළුවන්. ඉතින් අපි ජීවත් වෙන තියෙන බොහොම කෙටි කාලයක් බොහොම සීමිත කාලයක් ජීවත් වෙනවා තියෙන්නේ. ඒ වගේ මේ ජීවිතය ගත කරන අර මුලින් කිව්වා වගේ බොහෝ දුක් ගැහැට විඳින්න සිද්ධ වෙනවා. බොහෝ දුක් කම්කටොළු විඳින්න සිද්ධ වෙනවා. ඥාති ව්‍යසන නිසා දුක් විඳින්න සිද්ධ වෙනවා. භෝග ව්‍යසනයන් නිසා දුක් විඳින්න සිද්ධ වෙනවා. තමන්ගේ සීල ව්‍යසනයක් වුණ දුක් විඳින්න සිද්ධ වෙනවා. දිට්ඨි ව්‍යසනයක් වුණ දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ ආදී කරුණ කාරණා නිසා දුක්ඛ දෝමනස් උපායාස ආදී අනේක විද දුක් දන්නස් අපේ ජීවිතය තුළ අපට විඳින්න සිද්ධ වෙනවා, අත්විඳින්න සිද්ධ වෙනවා. හින්දා මේ ජීවිතය කියලා කියන එක සැපවත් එකක් නෙමෙයි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට දුන්නේ මේ ලෝකයේ පවතින්නේ දුක මතයි කියලා. දුක හැර මේ ලෝකයේ වෙන දෙයක් ඇත්තේ නැහැ. කස්මින් ලෝකේ පතිතිතව කියලා අහනකොට කිව්වේ දුක්ඛේ ලෝක පතිතිතව කියලා. මේ ලෝකයේ පවතින දුක මත දුක කරන කොටගෙන දුකින් තරෝ අවස්ථාවක් මේ ලෝකයේ කොහෙවත් නැත්තේ නැහැ. කාමාවචර ලෝක වෙන්න පුළුවන්, රූපාවචර ලෝක වෙන්න පුළුවන්, අරූපාවචර ලෝක වෙන්න පුළුවන්. මේ කොයි ලෝකේ ගත්තත් මේ තුන් භූමියේ කොතන ගත්තත් දුකින් මිදුණු තැනක් නම් නැත්තේ නැහැ. අඩුම තරමේ ජාති දුක මරණ දුක කියන දෙක හෝ මේ හැමතැනම තියෙනවා. ඒවා ඒ සත්‍යයන්ගේ ස්වභාවය මත ඒ භූමියේ ස්වභාවය මත අඩු වැඩිවීමක් වෙන්න පුළුවන්. තිරිසන් ලෝකේ විඳින සත්‍යයන් තියෙන දුකට වඩා പ്രേත ලෝක විඳින සත්‍යයන් තුළ තියෙන දුක වැඩි. සමහර ප්‍රේතය බුද්ධාන්තර ගණන් ජීවත් වෙනවා. ඒ ජීවත් වෙනකොට අනේක දුක් දුන සිදින සිද්ධ වෙනවා.
තමන්ගේ ජීවිතය පවත්වා ගන්නට හොඳ ආහාරයක් තියා අඩුම තරමේ සෙම සොටු අසුචි ටිකක්වත් ආහාරය පිණිස හොයාගන්න නැතිව ඒ ප්‍රේතය දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. සමහර ප්‍රේතයෝ මස් ඇදල්ලක් වගේ හාසේ පාවි යනවා. ඒ මස් ඇදල්ලට ගිජිලි කවුඩෝ තමන්ගේ තුඩින් කොටමින් හපමින් කනවා. කෑලි කෑවට කඩා ගන්නවා. ඒ මස් ඇදල්ල විලාප තියනවා කියනවා. ඒ වේදනාව දුක ඉවස ගන්න බැරුව. සමහර ප්‍රේතයෝ ඇටසැකිල්ලක් වගේ කියනවා. ඒ ගිජිලි කවුඩ ඇටසැකිල්ලට තුඩින් විදලා කඩාගෙන කනවා කියනවා. ඒ ඇටසැකිලි විලාප තියනවා කියනවා. නමුත් එහෙම වුණත් ඒ කර්මයේ ගෙවෙන තාක්ම ඔහුගේ මරණය සිද්ධ වෙන්නේ නැහැ. නැවත මස් ඇදලා හට ගන්නවා. නැවත ඇටසැකිලි හට ගන්නවා. හටගෙන නැවතත් ඒ දුකටපත් වෙනවා. අප්‍රමාණ දුකකටපත් වෙනවා. හිතාන කුඩා සත්වයෙක් කුඹියෙක් කඩියෙක් ඇවිල්ලා අපේ හැම චුට්ටක් කපලා කනකොට කොයිතරම් වේදනාවක් අපට හට ගන්නවද? ඉතින් හිතන්න බුද්ධාන්තර ගණනක් තිස්සේ හැම මොහොතේම මේ ගිජුරුවිනිය කවුඩු ආදී සත්ත්ව ඇවිල්ලා කඩාගෙන කනකොට කොයිතරම් වේදනාවක් ක්ෂණයක් පාසයි ප්‍රේත සත්‍යයන්ට හට ගන්නවද කියන එක. එනිසා ප්‍රේත ලෝකේ දුක ප්‍රමාණයි. තවත් විවිධාකාරයේ බොහෝ ප්‍රේතයන් ගැන බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඒ සඳහා ඒවා තව දැනගන්නට අවශ්‍ය නම් පින්නතර පුළුවන්. පාලියෙන් නම් ප්‍රේතවස්තු ප්‍රකරණේ බලන්ට, එහෙම නැත්නම් ප්‍රේතවස්තු වර්ණාව කියලා සිංහල ලිවිච්ච ග්‍රන්ථයක් තියෙනවා. ඒවා කියවලා බලන්න ප්‍රේතයන්ගේ ස්වභාවය බලලා සසර පිළිබඳව, සසර දුක පිළිබඳව සංවේග ඇති කරන කලකිරීම ඇති කරගන්නට වටිනවා. ඊට වඩා බොහෝ දුක් සහගතයි, බොහෝ උපායාස සහගතයි නිරය. අවීචි මහා නරක ආදී පන සත්‍යෝගේ දුක පිළිබඳව වචන වලින් ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. තියුණු කටකෝ අප්‍රමාණ දුකක් විඳිනවා. මුලින්ම ගින්නකින් ඇවිලගෙන තියෙන අවීචි ඒ ගිනි දැල් වලට පිච්චි කල්පයක් මුළුල්ලේ සමහර විට දුක් විඳින සිද්ධ වෙනවා. ආනන්තරේ අකුසලයන් කරපු අයට කල්පයක් මුළුල්ලේ අවීචිනරේ දුක් විඳින සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. මේ පින්නතුනේ කරුණ කාරණා පිළිබඳව යම් වැටහීමක් ඇති. එනිසා අපායක නිරහේ දුක් පිළිබඳ තේරුමක් ඇති කරගන්නට වැටහීමක් ඇති කරගන්න නම් දේවදූත සූත්‍රය ආදී සූත්‍රයන් කියවලා තේරුම් ගන්නට පුළුවන්. එනිසා පින්නතුනේ මේ කර්මයේ ස්වභාවය මත, ඒ අය කරපු අකුසල කර්මයේ ස්වභාවය මත දුක්වල නානත්වයක් තියෙනවා. කුසලයන්ගේ ස්වභාවය මත ලැබෙන යම් කිසි ලෞකික සැපයක් තියෙන සැපේ නානත්වයක් තියෙනවා. නමුත් අපි ජීවත් වෙන යම් කිසි වස්තු සම්පත් භුක්ති විඳින නිසා කායික වශයෙන් කුසලයන් කරගත් අය කාම ලෝකෙ පිදිලා ඒ කාම සම්පත් යම් මට්ටමින් භුක්ති විඳිනකොට తాවකාලික වශයෙන් හි ආස්වාදයක් සැපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ මේ කාමයන්ගේ යම් කිසි ආස්වාදයක් සැපයක් නැති නැහැ. ඒවා තියෙනවා. ඒ ආස්වාදයක් සැපයක් තියෙන නිසා තමයි මේ සත්‍යෝ මේ කාමයට මේ තරම් ඇලුම් කරන්නේ, ගිජු කරන්නේ. ඒවා සොයස යන්නේ කියලා. නමුත් ඒ කාමයන් විඳීමෙන් ලැබෙන ආස්වාදයට වඩා ඒ කාමයන් කරන කොටගෙන තමන්ගේ సంతాන තුළ හටගන්න ලෝභ ආදී කෙලෙස් නිසා අනාගතේ විඳින්න තියෙන නිරේ දුක් බොහෝමයි කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඒ වගේ ආදීනව මහත්මයි. ඒ වගේම කාමයන් කම්සප විඳින්න කියලා හිතාගෙන ඒ සැපය හොයාගෙන යනකොට විඳින්න තියෙන දුකත් අප්‍රමාණයි. සුළු මොහොතකින් ලැබෙන ආස්වාද නිසා මුළු ජීවිත කාලයක්ම සමහරට අපි දුක් විඳින අවස්ථාවන් තියෙනවා. ආහාරයක් අනුභව කරනකොට, කුසගිනි නිවෙනකොට, ප්‍රණීත මිහිරි පානයක් බොනකොට ඒ ලැබෙන රසය නිසා යම්කිසි ආස්වාදයක් ලැබෙනවා. නමුත් ඒ හොයාගන්නට කොයිතරම් කාලයක් වෙහෙසෙනවද? ඒ වෙහෙසීමත් ආධිනවයක්. ඒ වගේම තමයි මේ කාමයන් පිනීම කරන කොටගෙන තමගේ සංතන තුල හට ගන්නා ලෝභ ආදී කෙලෙස් ධර්ම නිසා ලෝභ ආදී කෙලෙස් ධර්මයන් යම් මට්ටමකට හටගත්තේ එහි ප්‍රමාණය වැඩි වෙන තරමටම මතුවේ විඳින්න වෙන දුකත් වැඩි. ඒ කාමයන් කරන කොටගෙන බොහෝ කෙලෙස් ධර්මයන් උපදවාගෙන අකුසල ධර්මයන් සිද්ධ කරගෙන අකුසල කර්මයන් සිද්ධ කරගෙන
මතුහි නිරූපන්නොත් එහි විඳින තියෙන දුක අප්‍රමාණයි. ඒ නිසා කාමයන්ගේ ආධිනව මහත්මයි කියලා ආස්වාදයට ආධිනව වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. නමුත් පින්නතුනි යම් ආස්වාදයක් ලැබුවත් ඒ ආස්වාදයේ සුළු මොහොතක් විතරයි තියෙන්නේ. ඒ කෙලවර අනිවාර්යෙන් දුකක්මයි. ඒ නිසා සැපේ කියලා දෙයක් මේ ලෝකේ ඇත්තේ නැහැ. තියෙන්නේම දුකක් විතරයි. අපි සැපේ කියලා හිතාගෙන හිටියත් පින්නතුනි කරලා තියෙන දුක තවත් දුකකට මාරු කිරීම විතරයි. උදාහරණයක් වශයෙන් හිතලා බලන්න. අපි පහසු ඉරියව්වක් කියලා හිතාගෙන ආසනයක වාඩි වෙන පුටුවක වාඩි වෙනවා. වාඩි වෙන මොහොතේ යම් සැපයක් සොයක් තියෙනවා. නමුත් ටික වෙලාවක් යනකොට පැයක් දෙකක් යනකොට දැන් ඉඳගෙන ඉන්න බෑ, කොන්ද රෙදෙනවා, තට්ටම රෙදෙනවා, කකුල් රෙදෙනවා, වාඩි වෙන්නට බෑ. මුලින් සැපය කියලා හිතාගත් ඉරියව්ව ටික වෙලාවක් යන දුකක් වුණා. එහෙම වුණා අපි හිත ගන්නවා. හිතගෙන ඉන්නකොට හිතන එක සැපයි කියලා, පහසුයි කියලා. තවත් ටික වෙලාවක් යන හිතගෙන ඉන්න ඉරියව්වත් වේදනා සහගතයි, දුක් සහගතයි, වැතිරෙනවා. වැතිරලා එනකොට හිතා ගන්නවා ඒක නම් හරි පහසුයි නේද, සැපයි නේද කියලා හිතාගෙන. නමුත් ඒක වුණත් බොහෝ වෙලාවක් ඉන්නට බෑනේ. ඒක ටික වෙලාවක් ඉන්නකොට එක පැත්තකටලා ඉන්නකොට දුකක් වේදනාවක් හට ගන්නවා. ඒ නිසා අපි හිතන් හිටියට මුලින් ඉරියව්ව සැපයි කියලා ඇත්තටම වෙලා තියෙන්නේ දුක තව දුකකට මාරු කිරීම විතරයි. දුකෙහි අඩු වැඩි බවක් තිබුණා විතරයි. මුලින් ඉඳ ගන්නකොටත් තිබුණේ දුකමයි. නමුත් කලින් තිබ්බ දුකට වඩා සාපේක්ෂව අඩු නිසා අපි හිතුවේ ඒක සැපක් කියලා. ඒක තමයි පින්නතින ඇත්ත ස්වභාවය. එනිසා මේ ලෝකේ සැපේ කියන නිශ්චිත දෙයක් නැහැ. ඇත්තේ දුක විතරයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ. දුකෙහි අඩු වැඩි බවක් තියෙන මිසක් ස්ථිරව සැපයක් නැත්තේ නෑ. ස්ථිරව සැපයක් තියෙනවා නම් තියෙන පින්නතින මේ සියලු කෙලෙස් දුරු කිරීමෙන් ලැබෙන සාන්ත නිර්වාණ ධර්ම විතරයි. ඒ නිසා මේ ලෝකයේ කියන එක, මේ ජීවිතය කියන එක දුක් සහගතයි, උපායාස සහගතයි කියන එක අපි නුවණින් තේරුම් ගන්න ඕන. එනිසා ඒ දුකෙන්, ඒ උපායාසයන්ගෙන්, අනේක දුකයන්ගෙන් මිදෙන්නට නම් ඒකාන්තයෙන් අපිට සිද්ධ කරන්න වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා වූ ධර්ම මාර්ගය හැසිරලා, බ්‍රහ්මචර්යාවේ හැසිරලා ඒ ලෝකෝත්තර කුසල ධර්මයන් සාක්ෂාත් කරගන්න එක. පින්තුනි අරක සාතුරුන් වහන්සේ තවත් උපමා කනුසාරයෙන් තමගේ ශ්‍රාවකයන්ට මේ දුකේ ස්වභාවය පිළිබඳව පෙන්වා දෙන්න දුනා. මේ ජීවිතයේ අල්ප බව පෙන්වා දෙන්න දුනා. ඒ පින්තුනි ගවයෙක් මරණය සඳහා ගෙනියනකොට, ගව දෙනක් මරණය සඳහා ගෙනියනකොට, වදගත් ස්ථානයට ගෙනියනකොට ඒ ගව දෙනේ ගවයා තබන පියවරක් ගානේ ඔහු කිට්ටු වෙන්නේ මොකටද? මරණයට, දංගෙඩියට. ඔහු අකමැත්තෙන් වුණත් ඇදගෙන හරි ගෙනියනවා. නැවතීමක් ඇත්තේ නැහැ. ඒ ගව දෙන ගවයා තියෙන පියවරක් ගානේ, ගත වෙන විනාඩියක් ගානේ, ගත වෙන තප්පරයක් ගානේ ඔහු හෙළන හුස්ම රැල්ලක් ගානේ ලං වෙන්නේ මරණයට. ඒකාන්තයෙන් ඔහුගේ මරණය සිද්ධ කරනවා. ඒ වදකස්ථානට අරන් ගිහිල්ලා අනිවාර්යෙන් හිස ගසා දමනවාමයි. ඒකේ අය දෙකක් නැහැ. පින්දුනේ ඒ වගේ තමයි මේ මිනිස්සෙක් ලපන්න අපේ ජීවිතයත් ටිකෙන් ටික ශනේන් ශනය මරණයටයි ගෙනියන්නේ. ජීවත් වෙන්න තියෙන්නේ බොහොම කෙටි කාලයක්. පරිත්තයි, බොහෝ ආබාධ සහිතයි, බොහෝ දුක් සහගතයි, බොහෝ උපායාස සහගතයි. ඒ නිසා මේ කෙටි වූ ජීවිතය, පරිත්තු ජීවිතය, පරිත්තු අවශ්‍ය අවසන් වෙන කලින් බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න, අප්‍රමාදී වෙන්න, කුසල ධර්මයෙන් හැසිරෙන්න කියලා අරක සාතුරුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරා. ඉතින් බුදුරජාණන් වහන්සේත් මෙන්න මේ අරක සාතුරුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරපු ආකාරය පෙන්වා දීලා කියනවා, මහණෙනි, එදා මේ අරක සාතුරුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට මෙහෙම අනුශාසනා කරනකොට එදා ඒ සත්වයන්ගේ, ඒ මිනිස්යන්ගේ අවශ්‍ය කොච්චරද? අවුරුදු 60000ක් අවශ්‍ය තිබුණා. අවුරුදු 60000ක් අවශ්‍ය තිබ්බ කාලේ ඒ අරක සාතුරුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පැවසී මේ විදිහට කෙටි කාලයක් ජීවත් වෙන්න තියෙන්නේ. මිනිස්යාගේ අවශ්‍ය අල්පය, පරිත්තයි, බොහෝ දුක් සහගතයි, බොහෝ උපායාස සහගතයි. ඒ නිසා බ්‍රහ්මචර්ය හැසිරෙන්න, කුසල ධර්මයෙන් හැසිරෙන්න කියලා. ඒ කාලේ මිනිස්යන් තිබුණා කියන පින්නතුනි රෝග 6ක් විතරයි. මොනවාද? බඩගින්න දැනෙනවා, පිපාසය දැනෙනවා, සීතල දැනෙනවා, උණුසුම දැනෙනවා, වැසිකිලි කැසිකිලි කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. මේ 6 විතරයි සත්‍යයන්ට
රෝග වශයෙන් තිබුණේ. අද අපිව රෝග වශයෙන් හඳුනන දේවල් නෙමෙයිනේ ශරීර කෘත්‍යය කියලා කියනවා. වෙන කිවිසුමක් තරම් ලෙඩක්වත් ඒ සත්‍යයන්ට ඒ මනුස්සයන්ට ඒ කාලේ තිබුණේ නැහැ. එච්චර නිරෝගී වෙච්ච එච්චර දීර්ඝායුෂ තියෙන කාලයක අරක සාස්ත්‍රුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට කිව්වේ මනුස්සයාගේ ජීවිත අල්පයි පරිත්තයි කෙටි කාලයක් ජීවත් වෙන්න තියෙන්නේ. බොහෝ දුක් සහගත උපායාස සහගතයි. ඒ නිසා මේක නුවණින් තේරුම් අරගෙන අප්‍රමාදී වෙන්න කුසලයන්ගේ බ්‍රහ්මචර්යව හැසිරෙන්න කියලා. ඉතින් හිතාන පින්නතුනි අපි එහෙනම් අද කොහොමද හිතන්න ඕන? විභාගතුන් වහන්සේ පෙන්වා දෙන්න දෙනා මහණෙනි සත්‍ය වශයෙන්ම කියනවා නම් අද කියන්න සුදුසුයි මේ කාරණය. මනුස්සයාගේ අවශ්‍ය අල්පයි පරිත්තයි කෙටි බොහෝ දුක් සහගත බොහෝ ප්‍රයාස සහගතයි. අද මනුස්සය ජීවත් වෙන උපරිම අවුරුදු 100ක් ජීවත් වෙයි. ඕනනම් ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් ජීවත් වෙයි. මේ බුද්ධ ශාසනයේ තියෙන කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ වැඩිම කාලයක් ජීවත් වුණේ පින්නතුණි බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160යි. ඊට වඩා වැඩි කාලයක් ජීවත් වුණ කෙනෙක් ගැන අහලා නැහැ. ගිහි ජීවිතය අවුරුදු 80ක්, පැවිදි ජීවිතය අවුරුදු 80ක් ජීවත් වුණා. පින්නතුණි අද නම් ඊට වඩා බොහෝ අවුරුදු 100ක් වත ජීවත් ඊටත් වඩා බෙහෙවින් අඩුයි. අද කෙනෙක් අවුරුදු 90ක් 80ක් ජීවත් වෙනවා කියලා කියන එක බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ ජීවත් වුණේ අවුරුදු 80ක්. ඉතින් අද දැන් මේ වෙද්දි බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ පිරිනමන පාර අවුරුදු 2000 ගණක් වෙනවා. අපි අහලා තියෙන වර්ෂවල 100කට සැරයක් මිනිස්සුගේ අවශ්‍ය අවුරුද්දකින් අඩු වෙනවා කියලා. අද කාලේ මිනිහගේ පරමාවශ අවුරුදු 80 ගණක් විතර වගේ වෙන්නේ. ඒත් පිනතින අවුරුදු 80ක්වත් ජීවත් වෙන කෙනෙක් හොයාගන්න එක දුෂ්කරයි. ඊටත් මෙහා කාලයකදී අවුරුදු 60 70 වෙනකොට බොහෝ දිනෙක මිය පරලෝ වෙනවා. ඒ වගේම පිනුත් අද ජීවත් වෙනකොට කොයිතරම් ලෙඩ රෝග හට ගන්නවද? නොඑක් ආකාරයේ ලෙඩ රෝග අද තියෙනවා. බෝ වෙන රෝග තියෙනවා, බෝ නොවන රෝග තියෙනවා. විවිධාකාරයේ වසංගත කලින් කඩලෝක හට ගන්නවා. බෝ නොවන රෝගات හටගෙන බෝ නොවන රෝග නිසා බොහෝ දිනෙක ඒ රෝග හේතු කාරණා කරගෙන සමහරට අකාලී මිය පරලෝ යනවා. සමහර තමයි ජීවත් වෙන්න කර්ම ශක්තිය තියෙන අවශ්‍ය තියෙනවා. නමුත් මේ රෝග පීඩා හේතු කාරණා කරගෙන මිය පරලෝ වෙන්න සිද්ධ වෙනවා. අද මිනිස්යන්ට බොහෝ රෝග පීඩා හට ගන්නවා. වසංගත රෝගයන්ට ගොදුරු නොවන කෙනෙක් හොයාගන්න බැරි තරම්. විවිධාකාරී රෝගයන්ගෙන් නොපෙනුන කෙනෙක් කිසිම රෝගෙක නොපෙනුන කෙනෙක් අද හොයාගන්න හම්බෙන්නේ නැහැ. හැම කෙනෙක්ම කවර හෝ ලෙඩක් හිටගෙන තියෙනවා. කවර හෝ ලෙඩකින් පීඩාව විඳිනවා. බොහෝ සී නිරෝගී කියලා කියන කෙනෙක් හොයාගන්න හම්බෙන්නේ නැහැ ලෝකේ. හැම කෙනෙක් වගේ මොකක් හෝ ලෙඩකින් පීඩාව විඳිනවා. මොකක් හෝ ලෙඩක් හටගෙන තියෙනවා. සමහර කෙනෙක් මුළු ජීවිත කාලය තුරාම සුව නොවන රෝගයන්ගෙන් පීඩාව විඳිනවා. ඉතින් බලන්න පින්නතුනි අද කොයිතරම් ලෙඩ රෝග තියෙනවද? කොයිතරම් ලෙඩ රෝග නිසා මිනිස්සු මැරෙනවද? සත්ත්වය මැරෙනවද? පිළිකාදී රෝග හටගෙන කොයිතරම් පුද්ගලයන් මැරෙනවද? හොයලා බලන්න පින්නතුනි ලෝකේ පිළිකාදී ලෙඩ නිසා දවසකට කොච්චර පුද්ගලයන් මැරෙනවද? දියවැඩිය වැනි රෝග නිසා දවසකට කොච්චර පුද්ගලයන් මැරෙනවද? ඒඩ්ස් වැනි රෝග නිසා දවසකට කොච්චර පුද්ගලයන් මැරෙනවද? අන්තර්ජාලය පරිශීලනය කරන අය නම් හොයලා බලන්න පුළුවන්. දවසකට කොච්චර පුද්ගලයෝ මේ බඳු භයානක රෝග නිසා මැරෙනවද කියලා. ඒ වගේම ක්‍රියානතුරු නිසා සියදිවි හානි කර ගැනීම නිසා කොච්චර පුද්ගලයන් මැරෙනවද? ස්වභාවික විපත් නිසා කොච්චර පුද්ගලයන් මැරෙනවද? ගම් අතුරට හසු වෙලා නියගේ නිසා සොරිසුරන් නිසා මෙවැනි ස්වභාවික විපත් නිසා කොච්චර පුද්ගලයන් දවසකට මැරෙනවද? හිතලා බලන්න පිළිතුරේ අද ලෝකේ කොයිතරම්නම් දුක් සහගතද කොයිතරම් උපායාස සහගතද? අපේ මරණය සිද්ධ වෙන්න කොයිතරම් හේතු තියෙනවද? බාහිර පරිසරයේ අප්‍රමාණ හේතු තියෙනවා. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික කය නිසා හටගත්ත ලෙඩ නිසා ලෙඩ රෝග නිසා කොයිතරම් හේතු තියෙන මරණයටපත් වෙන්න. හරියට මේක මේ ජීවිතය කියන එක මේ ශරීරය කියන එක විස රසායනික ගබඩාවක් වගේ. කොයි මොහොතක හෝ විස රසායනිකයක් ගබඩාවක් පිපිරීම නිසා විනාශ වෙලා යන්න පුළුවන් වගේ. කොයියම් මොහොතකදී මේ ජීවිතය කුමක් හෝ හේතුවක් නිසා කුමක් හෝ රෝගයක් නිසා අපට හිමි වෙන්න පුළුවන්.
එනිසා සැබවින්ම කියනවා නම් පින්නතුනි අද අපේ ජීවිතය බොහෝ ප්‍රයාස සහගතයි, බොහෝ දුක් සහගතයි. එනිසා මේ මරණය කියන එක සුළු මොහොතකින් සිද්ධ වෙන්න පුළුවන්. එනිසා අපි හිතන්න ඕන අපිට බොහෝ කාලයක් ජීවත් වෙන්න ඇත්තේ නැහැ. බොහෝ කාලයක් අපි අවශ්‍ය නැත්තේ නැහැ. බොහොම ටික කාලයක් ජීවත් වෙන්න තියෙන්නේ. අපි කාටවත් ඒකාන්තයෙන් කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට අහවල් දවස් වෙනකන් අපේ ජීවිතය පවතී. අහවල් මොහොත වෙනකන් අපේ ජීවිතය පවතී. මාගේ මරණය සිද්ධ වෙන්නේ අහවල් දවසේ. අහවල් මොහොතේ. අසවල් තැනදී තමයි මරණය සිද්ධ වෙන්නේ. අසවල් ක්‍රියාව නිසා අසවල් ලෙඩේ හැදිලා. නැත්තම් මේවදු හේතුවක් නිසා තමයි මරණය සිද්ධ වෙන්නේ කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ සඳහා අපේ ඥානයක් නැත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ නම් පුළුවන් අභිඥාවෙන් තේරුම් අරගන්න මේ සත්‍ය මේ කර්මය කරු නිසා මේ මොහොතේ අහවල් දවසේ මේ ස්ථානදී මරණයටපත් වෙනවා කියලා. අභිඥාවක් උපදවාත කෙනෙකුට කියන්න පුළුවන් වෙයි. නමුත් අපි කාටවත් අද ඒ දේ කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අද එහෙම හිතන්න දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එනිසා අපි හිතන්න ඕන මේ මොහොතේ මේ ශනිය අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. අර උපමානුසාරයෙන් කිව්වා වගේ ඒ උපමා නැවත නැවත හිතලා නැවත නැවත ප්‍රත්‍යක්ෂා කරන්න ඕන. එහෙම කිරීම තුළින් අපට සංවේග ඇති කරන්න පුළුවන්. අප්‍රමාදී භාවය ඇති කරන්න පුළුවන්. පින්වත්නි අපි ගමනක් යනකොට අපි හැම වෙලාවෙම කොහාට හරි යනවා එනවා ගමන් කරනවා. ඒ ගමන් කිරීමේදී තබන පියවරක් පාසා අපි ලං වෙන පින්වත්නි මරණයට. ගෙවන දවසක් පාසා අපි අවශ්‍ය ගෙවිලා යනවා. ගෙවන රාත්‍රියක් ගානේ අපි අවශ්‍ය ගෙවිලා යනවා මරණයට ලං වෙන්නේ. ගත වෙන මොහොතක් පාසා මරණයට ලං වෙන්නේ. අපි ගලන හෙළන හුස්ම රැල්ලක් පාසා අපේ අවශ්‍ය අවසන් වෙන්නේ. අවශ්‍ය කෙටි වෙන්නේ මරණයට ලං වෙන්නේ. ගත වෙන තප්පරයක් ගානේ මිනිත් තප්පරයක් ගානේ වෙනතින් අපි අවශ්‍ය තමයි ගෙවෙන්නේ. අවශ්‍ය ගෙවෙනවා කියලා කියන මරණයට ලං වෙන්නේ. ඒ මරණය කියන එක කොයි වෙලේ කොයි මොහොතේ වෙනවද කියලා අපි දන්නේ නැහැ. නිශ්චිත නැහැ. ඒ නිසා මේ ජීවිතය අපර ජීවත් වෙන තියෙන බොහොම කෙටි කාලයක්, බොහොම ස්වල්ප මොහොතක්. ඒ නිසා අපි හිතන්න ඕන මේ ඉහළට ගත්ත හුස්ම රැල්ල පහළට හෙලන්නට කලින් අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. එහෙම හිතලා අපි පින්නතුනි අප්‍රමාදී වෙන්න ඕන. දස කුසල ධර්මෙන් හැසිරෙන්න ඕන. දස පුණ්‍ය ක්‍රියාවෙන් හැසිරෙන්න ඕන. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අපේ සංතාන තුළ දියුණු කරගන්න ඕන. දසවැදෑරුම් පාරමී ධර්මයන් පූර්ණය කරගන්න ඕන. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඒ සඳහා සමතිපස්සනා භාවනාවන් තුළ නිරන්තරයෙන් හැසිරෙන්න අපි උත්සාහ කරන්න ඕන. අඩුමතර මේ ගැඹුරින් සමතිපස්සනා භාවනා කරගන්නට අවස්ථාවක් කාල වේලාවක් නැතිනම් දවස් මුළුල්ලේ කුසල ආරම්මණයක අපි හිත පිහිටුවා ගන්න උත්සාහ කරන්න ඕන. වීරියවත් වෙන්න ඕන. කුසල ආරම්මණයක අපේ සිහිය පවත්වා ගන්නට උත්සාහ කරොත් එහෙම මේ අකුසල ධර්මෙන් යටපත් වෙලා යනවා. අකුසලයන් තමයි බය වෙන්නට ඕන පිණුතුනි. කෙලසුන්ට බය වෙන්නට ඕන. කුසලයන්ට බය වෙන්න අවශ්‍යයක් නැහැ. කුසලයක් සිද්ධ කරන අවස්ථාවක අපේ මරණය සිද්ධ වුණොත් එහෙම ඒකාන්තයෙන් සුගතිය උපදිනවා. එනිසා ඒක බය වෙන්න දෙයක් නෙමෙයි. එනිසා හැම මොහොතේම කුසල අරමුණක අපේ සිහිය පවත්වා ගන්නට, සිත පවත්වා ගන්නට අපි උත්සාහ කරන්න ඕන. ලොකු දෙයක් බැරි නම් අඩුම තරමේ රාජකාරී කටයුතු කරද්දී වුණත් පුළුවන් අපිට බුදුගුණ හිතන්න. ගැඹුරුම් බුදුගුණ හිතන්න බැරි නම් අඩුම තරමේ අපිට පුරුදු දෙන්නේ ඉතිපිසව පාඩ අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ ගුණ නාමය අපි දන්නවා. ඒ ගුණ නාමයේ නැවතින හිතන්න පුළුවන්. ගුණ නාමයෙන් හිතන්න බෑ නම් අඩුම තරමේ පළමුවෙන් තියෙන අරහං කියන ගුණේ හරිය නැවත හිතන්න පුළුවන්. වැඩක් බලක් කරනකොට අරහං කියන එක සිතා ඒ දේ කරන්න පුළුවන්. ඒක නැතිනම් තමන් කැමති බුදු ගුණයක්. ඒ වචනේ හරි හිත සජ්ජායනා කර කරන්න. ඒකෙන් අප්‍රමාණ කුසල සිද්ධ වෙන්නේ. ඒ කුසලෙ හැම දියුණු වෙලා තමට උසස් විදිහට හොඳ සමාධිමත් හිතක් ඇති කරගන්න පුළුවන් කුසලයක් බවට එකපත් කරගන්න පුළුවන්. යන්නේනකොට වැඩ කටයුතු කරනකොට ඒ විදිහට ඒ මානසිකාරයෙන් උත කරාම ඊට පස්සේ නිදහස් වේලාවක පහසු වාසනයක වාඩි වෙලා ගැඹුරට ඒ බුදුගුණ හිතන්න පුළුවන්. බුදුගුණ මානසිකාරය කරන්න පුළුවන්. එහෙම නැත්නම් තාම පුරුදු කරපු වෙනත් කර්මස්ථානයක් තියෙනවා නම් ඒ දේ කරලා ඒ කර්මස්ථානෙ දිනු කරගෙන ගැඹුරු සමාධියෙන් තමන්ගේ සිත තුළ උපදවා ගන්න පුළුවන් පින්තුනි. ඒ නිසා
හැම මොහොතෙම කුසල ආරම්භණයක සිහිය පවත්වා ගන්න එක, සිත පවත්වා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. භාවනා කරනවා කියලා හිතාගෙන භාවනා කරන වෙලාවට විතරක් ඒක කරලා අනෙක් වෙලාවට নানা ප්‍රකාර අකුසලයන්ගේ තුර නම් අපේ සිහිය පවතින්නේ, සිත පවතින්නේ. අකුසල අරමුණු තුර නම් අපේ සිත දුවන්නේ. ආයි නැවත භාවනා කරන්න පටන් ගන්නකොට ඒක පහසු කාර්යයක් වෙන්නේ නැහැ. ඒ නිසා හැම අවස්ථාවෙම කුසල අරමුණු සිහිය පවත්වා ගත්තොත්, සිත පවත්වා ගත්තොත් අර තමන්ට ඉඩ ලැබෙන වෙලාවක පහසු වෙලාවක සමත භාවනා කරන්නට, සමාධි දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ දියුණු කරද්දී සමාධිය පාදක කරගෙන විදර්ශනා භාවනා කරගෙන විදර්ශනා ඥානයෙන් උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. විදර්ශනා ඥානය පිළිබඳව උපදවාගෙන සංස්කාර ධර්මයෙන් තියෙන අනිත්‍ය දුක්ඛ ස්වභාවය තේරුම් අරගෙන ආර්ය සත්‍ය අවබෝධයෙන් මේ සසර ගමන අවසන් කරන්න පුළුවන් වෙනවා. මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්තුනි ජීවත් වෙන තියෙන බොහොම කෙටි කාලයක්. පරිත්‍යාගයක් අපර තියෙන්නේ. ඒ ජීවත් වෙන කාලය තුළ බොහෝ දුක් ගැහැර විඳින සිද්ධ වෙනවා. බොහෝ උපායාසයන් ඇති වෙනවා. බොහෝ දුක්ඛම් කරුළු ඇති වෙනවා. කායික දුක්, මානසික දුක් ඇති වෙනවා. ඒ නිසා පින්තුනි අපි උත්සාහ කරන්න ඕන ඒ සියලු දුක් දුර කරගන්නට නම්, ඒ සියලු බාධක බිඳගෙන යන්නට නම් කොයිතරම් බාධක, කොයිතරම් දුක්ඛම් කරුළු ඇති වුණත් අපේ සිත කුසල අරමුණක පවත්වා ගන්න. අරුමතරමේ සෝපත් වේවා, සෝපත් වේවා, සෝපත් වේවා කියන වචනේ හරි මනසිකාරය කරන්න. එපමණකින් බොහෝ කුසලයන් සිද්ධ වෙන පින්තුනි. කොහොම හරි අපට අවශ්‍ය වෙන්නේ කොමන අරමුණක් අසුර කරගෙන බුදු ගුණ හරි, දහම් ගුණ හරි, සංඝ ගුණ හරි, මෛත්‍රී හරි, අසුභය හරි, ආනාපාන සතිය හරි තමන පුරුදු ආරම්භණය කරගෙන ඒ ආරම්භණය නැවත නැවත මනසිකාරය කරන්න. කොමන වැඩක් කරත් පින්තුනි මේ දේ කරන්න පුළුවන්. ඒකට අපිට ටිකක් පුරුදු වෙන්න අවශ්‍යයි. කාලයක් තිස්සේ පුරුදු වුණාම ඒක පුරුදු දෙයක් බවට පත් වෙනවා, නිරායස දෙයක් බවට පත් වෙනවා. එතකොට පින්තුනි අපි කවර වැඩේ කරත් ඒ වැඩේ හොඳට සිද්ධ වෙනවා. ඒකත් සිහියෙන් සිද්ධ වෙනා වගේම අපේ සිතත් කුසල අරමුණක අපි පවත්වා ගත වෙනවා. එහෙම මුළු ජීවිත කාලය පුරාම, මුළු ජීවිතේ හැම මොහොතකම උදෑසන අවදි වෙච්ච අර වින්දලා රාත්‍රී නිින්දට යන තෙක්ම, නිදි පැතුරට ගිහිල්ලත්, නිදි යදට ගිහිල්ලත්, නිින්ද යන තෙක්ම අපිට පුළුවන් බුදුගුණ මනසිකාරයක යෙදෙන්නට. එහෙම වුණොත් පින්තුනි කොයි මොහොතේ අපේ මරණය සිද්ධ වුණත්, කොයි මොහොතේ අපි අවසන් හුස්ම රැල්ල ගියත් බය වෙන දෙයක් නැත්තේ නෑ. ඒකාන්තයෙන් සුගති පරායන වෙනවාමයි. ඒ නිසා ජීවිතයේ අල්පයි, පරිත්තයි, බොහෝ දුක් සහගතයි, බොහෝ පායසගතයි කියන කාරණය නැවතනට හිතන්න. අරක සාතුරුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් පෙන්වා දුන්නා මේ ජීවිතය අල්පයි කියන උදාහරණ අනුසාරයෙන්. ඒවන් නැවත නැවත හිතන්න, නැවත නැවත මනසිකාරය කරන්න, භාවනාවක් බාරපත් කරගන්න. එහෙම වුණා පින්තුනි අපිට අපේ සිත අප්‍රමාදීය කරගන්න පුළුවන්. සිත කුසලයේ අප්‍රමාදීය කරගන්න පුළුවන්. අකුසලයෙන් වැළකෙන්නට පුළුවන්. ඒ වගේම අකුසලයේ තියෙන ආදීනව හිතන්න. අකුසල කරගත්තොත් විඳින දුක් පිළිබඳව නැවත මනසිකාරය කරන්න. සතර අපායන් දුක් ස්වභාවය පිළිබඳව හිතන්න. പ്രേත ලෝකයේ සත්ත්ව විඳින දුක් ගැන මනසිකාරය කරන්න. එහෙම කරලා සංවේග ඥාන උපදවා ගන්න, සංවේග උපදවා ගන්න. සංවේගය පහළ කරගෙන ඒ සංවේගය යම් මට්ටමකට පහළ වෙනවාද ඒ මට්ටමට අපිට අප්‍රමාදී වෙන්න පුළුවන්. ඒ නිසා පින්තුනි ලබාගත් උතුම් මනසාත්ම භාවය, උතුම් මනස ජීවිතය හිස් එකක් බාරපත් කරගන්න නැතුව, නැවත අපාගාමී කරගන්න නැතුව මේ මනුස්ස ජීවිතය ඊට වඩා හොඳ ආත්ම භාවයක් කරගන්න, කුසල කරගන්න. මේ මනුස්ස ජීවිතයේදී මේ සසර ගමන අවසන් කරනවා කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන මේ ලබාගත් මනුස්ස ජීවිතයෙන් උතුම් ඵල ප්‍රයෝජන ලබා ගන්න හැමදෙනාම අප්‍රමාදව කටයුතු කරගන්න. ඒ නිසා මේ ධර්මයන් නැවත නැවත මනසිකාරය කරන එක, නැවත නැවත හිතන එක වැදගත් වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අවසානයේ දේශනා කන්ටි දුනා. පින්වතුනි මේ අරක සාතුරුන් වහන්සේ තමගේ ශ්‍රාවකයන්ට මේ අනුශාසනා කර උපකාර පෙන්වා දීලා කියනවා, මහණෙනි අද මිනිස්සුන්ගේ ජීවත් වෙන තියෙන බොහොම කෙටි කාලයක්. උපරිම වශයෙන් වුණත් අවුරුදු 100ක් ජීවත් වෙයි. මේ අවුරුදු 100ක් ජීවත් වෙනකොට යාර ජීවත් වෙන තියෙන වර්ෂ ගණන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. කෙනෙක් උපරිමයෙන් ජීවත් වුණොත් ඒ කියන්නේ වෙන හේතුවක් නිසා, වෙන අකුසල කර්මයක් නිසා අතරමඟ ජීවිත විනාශ වෙන්නේ නැතුව, මරණයටපත් වෙන්නේ නැතුව උපරිම කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා හිතුවොත් යාර ජීවත් වෙන්න තියෙන්නේ වර්ෂ 100යි. ඍතු ගණනෙන් ගත්තොත් පින්තුනි ඍතු කොච්චර ජීවත් වෙන්න තියෙන්නේ? අවුරුද්දකට තියෙන ඍතු
3ක්. හේමන්ත ඍතු 100යි. ගිම්හාන ඍතු 100යි. වස්සාන ඍතු 100යි. එතකොට ඍතු ජීවත් වෙන තියෙන යාට ඍතු 300ක් විතරයි. ඍතු 300ක් කාලයක් විතරයි සත්ත්ව ජීවත් වෙන තියෙන මනුස්ස ජීවත් වෙන තියෙන්නේ. මාස වලින් ගත්තොත් එහෙම පින්නතුනි ගිම්හාන ඍතුවේ තියෙන මාස 4ක්. එතකොට අර්ධ 100ක් ජීවත් වෙන කෙනෙකුට ගිම්හාන ඍතු ජීවත් වෙන තියෙන්නේ 400යි. හේමන්ත ඍතු ජීවත් වෙන තියෙන්නේ 400යි. වස්සාන ඍතු ජීවත් වෙන තියෙන්නේ 400යි. ගිම්හාන වස්සාන හේමන්ත කියන මේ ඍතු ජීවත් වෙන තියෙන්නේ 400 ගානේ කියන්නේ 1200ක් විතරයි. එහෙනම් මාස ගානකින් ගත්තොත් මේ මාස පින්න දින අපිට තියෙන්නේ 1200යි. වැඩි කාලයක් නැහැ. අඩමාස වශයෙන් ගත්තොත් එහෙම එක ඍතුවකට අඩමාස කීයක් තියෙනවද? අර්ධ මාස පක්ෂ 800ක් තියෙනවා. හේමන්තයේ පක්ෂ 800යි. ගිම්හානයේ පක්ෂ 800යි. වස්සානයේ පක්ෂ 800යි. පක්ෂ වශයෙන් ගත්තොත් අඩමාස වශයෙන් ගත්තොත් එහෙනම් අඩමාස ජීවත් වෙන්න තියෙන්නේ 2400ක් විතරයි. 2400ක් විතරයි. දවස් වශයෙන් ගත්තොත් එහෙම අවුරුද්දකට තියෙන දවස් 360යි. අවුරුද්දකට දවස් 360ක් තියෙනවා කියලා සැලකුවොත් එහෙම පින්නතුනි දවස් වශයෙන් ජීවත් වෙන්න තියෙන කොච්චරද? හේමන්ත ඍතු ජීවත් වෙන්න තියෙන දවස් 12000ක් විතරයි. ගිම්හාන ඍතුවේ දවස් 12000යි. වස්සාන ඍතුවේ දවස් 12000යි. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට ජීවත් වෙන්න තියෙන්නේ දවස් 36000ක් විතරයි. දවස් 36000යි. එක්කෙනෙක් දවසකට බත් වේල දෙකක් ආහාරයට ගන්නවා කියලා හිතාගත්තොත් එයා කුඩා කාලේ කිරි බිව්ව කාලයත් මව කිරි බිව්ව කාලයත් භක්ත අන්තරායක් සිද්ධ වෙන කාලයත් කියන මේ කාලයන් එක්ක ගන්නතොත් එහෙම උපන් දවසේ ඉඳලා අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට බත් වේල දෙකක් ආහාරයට ගන්නවා කියලා සැලකුවොත් එහෙම අර භක්ත අන්තරාය කියලා කියන්නේ ලෙඩ වුණොත් එහෙම සමහර අයට බත් ගන්න වෙන්නේ නැහැ. දුර්භික්ෂයක් ආව අවස්ථාවක වුණොත් බත් ගන්න වෙන්නේ නැහැ. මේ වදී හේතු කාරණා කරගෙනත් අර කුඩා කාලේදීත් බත් ආහාරයට ගන්නේ නැහැනේ. ඒවා භක්ත අන්තරායන් සිදු වෙන කාලයන්. එවැනි කාලයන් එක්ක ගත්තොත් එහෙම අවුරුදු 100 තුන බත් අන්තරායක් නොවුණා කියලා සලකලා ගත්තොත් එයාට ගන්න තියෙන බත් වේල් ගන්න කොච්චරද පින්නතුනි? හේමන්ත ඍතුවේ බත් වේල් තියෙන්නේ 24000යි. ගිම්හාන ඍතුවේ 24000යි. වස්සාන ඍතුවේ 24000යි. එයාට මුළු ජීවිත කාලය තුරම අවුරුදු 100ක්ම ජීවත් වුණොත් ආහාරයට ගන්න තියෙන බත් වේල් 72000ක් විතරයි. බලන්න පින්නතුනි අපි ප්‍රත්‍යක්ෂ කරලා බලන්න දැන් තමන් ඉන්න වයසත් එක්ක තමන්ට තව කොච්චර බත් වේල් ගන්නද ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි හිතන්න එපා අවුරුදු 100ක් ජීවත් වෙයි කියලා. මේ අවුරුදු 100ක් ජීවත් වුණා කියලා සැලකුවොත් බත් වේල් 72000 ගන්න තියෙන්නේ. දැන් කොච්චරක් අරගෙන අවසන්ද? අවුරුදු 50ක් ජීවත් වුණොත් දැන් අවුරුදු 50ක් ගත කරපු කෙනෙක් නම් මේකෙන් හරි අඩක් දැන් අවසන් වෙලා ඉවරයි. තව ඉතුරු වෙලා තියෙන හරි අඩක් විතරයි. නමුත් ඒ හරි අඩ ජීවත් වෙයි කියලා අපිට කාටවත් කියන්න පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මහණෙනි අද කාලයේ කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා සැලකුවොත් එහෙම ඔහුට ජීවත් වෙන්න තියෙන අවුරුදු ගාණක් මම දේශනා කරා පෙන්වා දුන්නා. ඍතු ගාණක් පෙන්වා දුන්නා. මාස ගාණක් පෙන්වා දුන්නා. දවස් ගාණක් පෙන්වා දුන්නා. කන බත් වේල ගාණක් පෙන්වා දුන්නා. නමුත් ඔබ හිතන්න එපා පින්නතුනි අපිට මෙච්චර කාලයක් ජීවත් වෙන්න තියෙයි. තා මෙච්චර බත් වේල ගාණක් කන තියෙනවනේ කියලා. සමහර විට හෙට දවසේ ආහාරය සඳහා බත් වේල උපදවා ගැනීමට උපයාගත් දේ ධනෙ තියෙද්දි හෙට දවසේ බත් වේල නොකාම අපේ ජීවිත අවසන් වෙන්න පුළුවන්. මේ කරුණ කාරණා පෙන්වා දීලා බුදුරජාණන් වහන්සේ අවසානයේ දේශනා කරන්නට දුනා මහණෙනි තමන්ගේ ශ්‍රාවකයන්ට හිතේසු ශ්‍රාවකයන්ට අනුකම්පා කරනෝ යම් ශාස්ත්‍රවරයෙක් ඉන්නවා නම් ඒ ශාස්ත්‍රවරයෙක් වශයෙන් මම නුඹලට යමක් කළ යුතු නම් ඒ දේ කරලා දීලා තියෙන්නේ. අවබෝධ කරගatu ධර්මය ගැන පෙන්වා දීලා තියෙන්නේ. නිවන ගැන පෙන්වා දුන්නා. නිවන්ට මඟ පෙන්වා දුන්නා. ඒ නිසා ශුන්‍යාගාර තියෙනවා, රුක් මුල් තියෙනවා, අභ්‍යාකාශ තියෙනවා. අප්‍රමාදීව හැසිරෙන්න. ප්‍රමාද වෙලා පස්සේ පසුතැවෙන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට දුනා. ඒ නිසා පින්නතුනි
අපි මේ දේශනාව අනුසාරයෙන් හිතන්ට ඕන අරක ශාස්ත්‍රඥ වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරේ දීර්ඝායුෂ තියෙන කාලේ ලෙඩ රෝග නැති කාලයක. අද අපිට තියෙන්නේ බොහොම කෙටි අවසක්. බොහෝ ලෙඩ රෝග සහිතයි, බොහෝ පායාස සහිතයි. ජීවිතයේ පවත්වාගෙන බොහෝ දුක් විඳින සිද්ධ වෙනවා. එනිසා බොහොම කෙටි කාලයක් ජීවත් වෙන්න තියෙන්නේ. අවශ්‍ය අල්පය පරිත්තයි ශණයකින් අපි මේ ජීවිතේ නැතිරන්න පුළුවන්. අර මුලින් කිව්වා වගේ පින්නතුනි අපේ මරණය සිද්ධ වෙන්න තියෙන්නේ. මේ ජීවිතයේ ඉඳලා මේ ජීවිතයත් මේ ආත්ම භාවයත් ඊළඟ ආත්ම භාවයත් අතර දුර පින්නතුනි කාල පරතරයේ චිත්තක්ෂණික කාලයක් විතරයි. ඒක චිත්තක්ෂණයකින් මනුස්ස ජීවිතේ අලුත් ජීවිතයකට යන සිද්ධ වෙනවා. ඒ අලුත් ජීවිතය අපෞප්පත්තික එකක් වුණොත් එහෙම කොයිතරම් දුකක්ද පින්නතුනි. පෙර කරන ලද කුසලයක් ලබාගත් වටිනා මනුස්ස ජීවිතය අවසානයේ අපායක උප්පත්ති ලැබුණොත් කොයිතරම් අවාසනාවක්ද, කොයිතරම් අභාග්‍යයක්ද. ඒ නිසා ජීවිතයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන, කුසලයේ තියෙන වටිනාකම තේරුම් අරගෙන, අකුසලයේ තියෙන ආදීනව තේරුම් අරගෙන අකුසලෙන් වැළකීලා අප්‍රමාදී කුසලයේ හැසිරෙන්න අපි උත්සාහ කරන්න ඕන. එනිසා පින්නතුනි මේ ලබාගත් මනුස්ස ජීවිතය අර්ථවත් කරගන්නට, කුසලයෙන් පරිපූර්ණ ජීවිතයක් කරගන්නට හැකි හැම අවස්ථාවකම කුසල මනසිකාරයක හැසිරෙන්න. ඉඩ ලැබෙන අනික් අවස්ථාවල සමත භාවනා, විපස්සනා භාවනා කරගන්න. දන් දෙන්න, ශ්‍රී රකින්න, භාවනාදී කුසල ධර්ම තුන හැසිරෙන්න. දස කුසල ධර්ම හැසිරෙන්න, දස පුණ්‍ය ක්‍රියාවන් හැසිරෙන්න. බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරන්න. තමට ඉඩ ලැබෙන හැම අවස්ථාවකම කවරහෝ කුසලයක හැසිරෙන්නට පිණුතුනි අදිෂ්ඨාන කරගන්න. කයෙන් වචනයෙන් කරන්න බැරි නම් අඩුමතරමේ සිත හෝ කුසල ආරම්භණයක පවත්වා ගන්න හැම දිනම කටයුතු කරගන්න. එහෙම කටයුතු කරත් පිණුතුනි අපිට මේ ලබාගත් මනුස්සාත්ම භාවයේ හිස් එකක් කරගන්න වෙන්නේ නැහැ. අර්ථවත් කරගන්න පුළුවන්, මතු ආත්ම භාවයේ සැපවත් කරගන්න පුළුවන්. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නු චතුරාර්ය සත්‍ය ධර්මයේ පහසින් අවබෝධ කරගෙන මේ සියලු සංසාර දුක් නිමා කරලා ගොහර කටුක බයංකර සංසාර දුකින්වත් මිදී සාන්ත ලෝකෝත්තර නිවනින් සැනසෙන්නට අපට පුළුවන්කම තියෙවි. ඉතින් පින්නතුනි මේ ධර්ම දේශනාමය කුසලයේ ධර්ම ශ්‍රවණී කුසලයේ මේ සියලු පින්නතුන් හැම දිනකටමත් පින් කැමැති සදෙව් ලෝක වාසී සියලු සත්‍යයන්ටත් දෙවියන් සියලු සත්‍ය ප්‍රජාවටත් පහසෙන් පාරමිතම් පූර්ණය කරගෙන ප්‍රාර්ථනා කරන බෝධි ඥානකින් ලෝතර නිවනින් සැනසීම පිණිසම හේතු වේවා, පාරමිතා කුසලයක් වේවා කියලා ප්‍රාර්ථනා සිදු කරනවා. හැම දිනාට මේ කුසලය තමන්ගේ පාරමිතම් පූර්ණය කරගෙන ප්‍රාර්ථනා බෝධිකින් සුවසේ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා සිදු කරගනිමු. එසේ ප්‍රාර්ථනා කරගෙන අපි ඥාතින්ට දෙවියන්ට පින් අනුමෝදන් කරලා අපේ පුණ්‍ය ප්‍රාර්ථනාව සිදු කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ චිරන් රක්ඛන්තු මං පරං. කප්ප සත සහස්සානි සෝලසාපි සංඛේ සම්බරං බෝධි සම්භාරේ යාගතෝ ජාති ජාතිසෝ නියතෝ බුද්ධ භාවාය බද්ද කප්පේ ඉදන්ති මේ බෝධිසත්වෝ ච මෙත්තේයෝ පුඤ්ඤම් මේ අනුමෝදිතෝ චත්තාරෝ ච මහරජා සකෝ චාති සුරා පරේ අනුමෝදිත්වායි මන් පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං. අස්මින් විහාරේ චාරාමේ අදිවත්තා ච දේවතා අනුමෝදිත්වායි මන් පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං. සබ්බේ සත්තා ච මජ්ජත්තා හිතා ච හිතා ච මේ අනුමෝදිත්වායි මන් පුඤ්ඤං බුද්ධාන්තම තන් පදන්. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින්නතුනි අප සියලු දෙනාටම මේ උදාාරතර කුසල ශක්තිය කාන්තෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන සාන්ත ලෝකෝත්තර නිවනින් සැනසීම පිණිස හේතු වේවා. නිවන් දකිනා ජාති දක්වාම දුන් සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් වහන්සේලා අසුර කරන ලැබේවා. සද්ධර්ම ශ්‍රවණය කරන ලැබේවා. පාප මිත්‍රා සින්දුරි මුදුරි වේවා. මේ කුසලයේ කාන්තෙන් ලෝතර නිවනින් සැනසීම පිණිසම පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය.
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය ධම්මං පූජේමි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය සංඝං පූජේමි. අද්ධායමාය පටිපත්තිය ජාති ජරා මරණං හා පරිමුංචිස්සාමි. කාය ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුංචතු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භෝරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කාමේ ධම්ම සම්දිට්ඨිකා කාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කාමේ සංඝ පුඤ්ඤක්ඛේත අනුත්තර. සාදු සාදු සාදු. පින්වතුනි, තුරුණන් සතු සුවිසි මහා ගුණ බලයේ අනන්ත ප්‍රමාණ ගුණානුභව බලයෙන් මේ ධර්ම දේශනාමය කුසලානුභව බලයෙන් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් පින්වත් හැම දිනාටම සෙතං සාන්තියක් අභිවෘද්ධියක් යහපතක් වේවා. ඉදිරි කාලයේදී නිදුක් නිරෝගීව තමන්ගේ පාරමී ජීවිතය පූර්ණය කරගන්නට දස කුසල ධර්මයන් හැසිරෙන්නට සතිස් බෝධිපාක්ෂික ධර්මයන් දිනු කරගන්නට බ්‍රහ්මචර්ය හැසිරෙන්නට ශක්තිය බලය ලැබේවා කියලා මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද සිද්ධ කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායකෝ භව. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ. බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ. සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සංසාර දුකින් අත් මිදේවා නිවනින් සැනසේවා.